As I promised you, today we are going to start question paper discussions. පුතාලට මම පොරොන්දු වෙච්ච විදිහට අද question paper discussions පටන් ගන්නවා. Then what are the things that you find in your new syllabus? අලුත් syllabus එකේ මොනවද පුතේ තියෙන දේවල්? ඕගොල්ලන්ගේ syllabus එකේ. Examples කීපයක් වශයෙන් මෙහෙම ගත්තොත් in 2000 paper you find picture description. Picture description කියලා කියන්නේ පින්තූරයක් දිහා බලාගෙන විස්තර කරන්න වෙනවා. Then you have to write sentences. පුතාලට ගෙඩි පිටින් වාක්‍ය ලියන්න ඕනේ ඒකෙදි. හැබැයි දැන් වාසනාවකට අලුත් සිලබස් එකේ හැටියට picture descriptions නෑ. ඒකට ඒගොල්ලෝ කියනවා පුතා picture dictation කියලා. මොනවා හරි ඉතින් ඔය පොඩ්ඩක් එහාට මෙහාට වචන ටිකක් වෙනස් කරලා සිලබස් එක මේකයි කියලා දෙනවද කියන්න අපි දන්නේ නෑ. එහෙම විවේචනය කරන්න හොඳ නෑනේ පුතාලා. නේද? අපි කොහොම හරි කියමු ඉස්සර තිබුණේ picture description දැන් තියෙන්නේ picture dictation. Nowadays you find a picture. Picture එකක් හම්බ වෙනවා විස්තරයකුත් හම්බ වෙනවා close test එකක් වාගේ. හැබැයි වචන දෙන්නේ නැහැ. වචන අපි දාගන්න ඕනේ. ඕන් ඕ වගේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. But in 2000 paper you never find emails. Emails වගේ දේවල් ඒකෙදි හම්බ වෙන්නේ නැහැ. But the other question papers, the modern question papers, you find those emails. ඒ වගේ පුතේ ඉස්සර කාලේ ප්‍රශ්න පත්‍රවල පෝස්ට් කාඩ්ස් එහෙම ලියන්නත් තිබුණා. දැන් නම් පෝස්ට් කාඩ් කියන්නේ මොනවද කියලා සමහර දරුවෝ දන්නෙත් නැහැ. මනි ඕඩර්ස් තිබුණා. දැන් තාම තියෙනව නැතුව නෙමේ පුතාලා. ඒව ගැනත් අපි කතා කරමු. Then therefore first of all we are going to discuss 2000 paper. 2000 ප්‍රශ්න පත්‍රය කරන්න හදන්නේ. Then I am giving my priority to the essays today. Now let's get question number 16. 16 වෙනි ප්‍රශ්නේ ගන්න බලන්න පුතා. Right, now let's get test number 16. 16 වෙනි ප්‍රශ්නෙට යන්න. Now there are three options. අපිට තෝරගන්න තුනක් දීලා තියෙනවා. Now in question number 16 you find 16 වෙනි ප්‍රශ්නේ ගැන මම මේ කතා කරන්නේ. Write one of the following in about 250 words to 300 words. ඉස්සර කාලේ දුන්න වචන 250 300ක් විතර. දැන් නෑනේ පුතාලා. About 200 words. වචන 200ක් විතර තමයි දැන් දෙන්නේ ඔය පුතාලට. 200 කිව්වට 230ක් විතර ආවයි කියලා ගැටලුවක් නෑ පුතේ ඈ. Now I am going to select the second one. මේකෙන් මම දෙවෙනි එක තෝරගන්නවා. In the second one you find you are asked to make a speech in English to the students of grade 8 in a school. The topic is road safety. Write the speech using the following guidelines. Need to know all road rules for pedestrians, motorists, cyclists. Now the pedestrians, in that pedestrian side, you find another two crossing the road, walking on the right side using pavement, and the other one motorist. Now there you find two parts for motorist, road signs and signals, and the other one correct speed. ඊට පස්සේ cyclist පැත්තේදී වෙන මුකුත් කියලා නැහැ, cyclist ගැන විතරක් දීලා තියෙනවා. Then you have to build up that speech. එහෙනම් දැන් ඔය පුතාලට මේ speech එක මේ කතාව ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. This is not an essay. මේක essay එකක්, රචනාවක් නෙමෙයි. This is a speech. කතාව පවත්වන්නයි තියෙන්නේ. Then you have to write the speech in such a way that you deliver at school. ඉස්කෝලේදී මේක පවත්වන විදිහ ගැන හිතාගෙන තමයි මේක ලියන්න වෙන්නේ. Now you have to think of the audience here. Audience කියලා කියන්නේ ප්‍රේක්ෂකයෝ. මෙතන ප්‍රේක්ෂකයෝ ඉන්නේ කවුද? දේශපාලන රැස්වීමක් නෙමෙයිනේ. Now you are asked to speak to the students in grade 8. 8 ශ්‍රේණියේ ළමයින්ටයි මේක කියන්න වෙන්නේ. දැන් තේරුම ගමු වචනයක් ගන්න හරි කමන්නේ මුලින් ඉඳලා. ඔක්කොටම ඉස්සෙල්ලා තේරුම ගන්න එපා පුතාලා. Now when you were in grade 8 you found a very nice lesson at the very beginning of grade 8 textbook. 8 ශ්‍රේණියේ textbook එකේ ඉස්සෙල්ලම තියෙන පාඩම හිතට හොඳට වදින පාඩමක්. ඒකේ මොකද්ද පුතේ තිබුණේ? Plan the work, work the plan. කියලානේ තිබුණේ. වැඩ සැලසුම් කරන්න, සැලසුම ක්‍රියාත්මක කරන්න. ඒකට කල් ගියාට කමන්නේ. වැඩේ කරන්නයි ඕන ලස්සනට. Now read the instruction. Instruction කියවන්න. මම මේ කතා කරන්නේ question number 16 කියන එකේ D කියන එක.
පුතාලා හැමෝම ක්වෙස්චන් පේපර් එක අරගෙන තිය කියලා මම හිතනවා පුතේ ඈ. ඒ වගේ උනන්දුවක් තියෙන්න එපා. කාට හරි ක්වෙස්චන් පේපර් එක ලැබුණ නැත්නම් ඉතින් මේ වෙලාවේ ගෙදර හරි ක්වෙස්චන් පේපර් පොතක් තියෙනවා නම් ඒකෙන් හරි හොයන්න. හැබැයි නෑ පුතා 2000 papers හොයාගන්න නෑ දැන් කඩවල් වල. ඒවා නෑනේ. right. You are asked to make a speech. ඔයාට කියනවා කතාවක් පවත්වන්න කියලා in English ඉංග්‍රීසියෙන් to the students of grade 8 in your school. අට ශ්‍රේණිය ළමයින්ට. Now you are in grade 11. Now you have to deliver this speech to the students in grade 8. The topic is road safety. මහා මාර්ගයේ ආරක්ෂාව පිළිබඳ පොඩි උන්ට ඉතින් කියලා දෙන්න ඕනේ අයියා අක්කා වැඩි වාගේ. Write the speech. Speech එක ලියන්න using the following guidelines. Guidelines කියන්නේ මඟ පෙන්වන්න. මඟ පෙන්වන්න දීලා තියෙනවා. ඒක හින්දා ලේසි. Then you are given these things to write. එතකොට පුතේ ඔය මේ මඟ පෙන්වන්න දීලා තියෙන එකක් හරි මග ඇරුණොත් ලකුණු අඩු වෙනවා. Now you know how you score your marks. පුතාලගේ marks ලකුණු එකතු කරගන්න විදිහ ඔය පුතාලා දන්නවා. CLMO කියලානේ දෙන්නේ. සමහරු නම් CLOM කියලා දන්නවා මම දන්නේ මෙහෙමයි. CLMO. Now you find 15 marks for question number 16. 17 වෙනි ප්‍රශ්නට ලකුණු 15ක් හම්බ වෙනවා. 15 හැදෙන්නේ කොහොමද? For content you find 5 marks. Language you find 5 marks. And for mechanism you find 3 marks. For organization you find 2 marks. මෙහෙම ලකුණු 15 හැදෙන්නේ පුතාලා. Then what is meant by C? Content. Content කියන්නේ අඩංගු වෙලා තියෙන දේ. වෙනින් වෙල්වට අරන් ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. Content කියලා කියන්නේ අඩංගු කරුණු. මේ දීලා තියෙන ටික ඒව දාන්න එපා. ඒ දීලා තියෙන ටික වචන පිටින් එහෙම දාලා හරියන්නේ නැහැ. Now you have to use grammatically correct sentences. ව්‍යාකරණානුකූල නිවැරදි වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ. එතකොට content වලට ලකුණු 5යි. Language භාෂාව and grammar. grammar ගින්දර වාගේ තියෙන්න ඕනේ පුතාලා. පුතාලගේ essays වලට speeches වලට ලකුණු හම්බෙන්නේ වර්ගංගල් ගානට. පාසුන් කෙනෙක් නම් පේන්ට් කළාම හරි බ්ලොග් ගල් එහෙම බැන්දාම වර්ග අඩි ගානට ලකුණු සල්ලි දෙනවා. Now you are not given the marks in that way. ඒ විදිහට ලකුණු හම්බෙන්නේ නැහැ පුතාලා. වර්ගංගල් ගානට රචනාව මෙච්චරල් ලිව්වා ඒව නැහැ. Now you have to write grammatically correct sentences. ව්‍යාකරණානුකූල වාක්‍ය ලියන්න ඕනේ. M means mechanism, යාන්ත්‍රණය. Capitalization, full stops and the cleanliness, පිරිසිදු බව. ඒ වගේ දේවල් ඔක්කොටම MRS දාන විදිය ඒවා මේවා ඔක්කොම බලලා තමයි mechanism පැත්තට ලකුණු 3ක් හම්බෙන්නේ. O means organization. Organization means සංවිධානාත්මක බව. ස්පීච් එකක් ලියන්න කිව්වම රචනාවක් ලියවට ලකුණු හම්බෙන්නේ. ස්පීච් එකක් ලියනකොට at the beginning you have to get permission. අවසර ගැනීම තියෙන්න ඕනේ. And sometimes you have to use those greetings. වරින් වර greetings තියෙන්න එපා. දැන් එහෙමද කතා පවත්තන අය දේශපාලන රැස්වීම් වලදී එහෙම කතා පවත්තන මිත්‍රවරුනි කියලා හිටපු ගමන් කියන්නේ. ඒ වගේ ඔය පුතාලත් මේක ස්පීච් එකක් කියලා පෙන්නන්න. ඒ වගේ ආමන්ත්‍රණ තියෙන්න ඕනේ. That is organization. Then at the end of the speech you have to use a very nice way. ස්පීච් එක අවසානයේදී ලස්සනට ඒක අවසන් කරන්න ඕනේ. ඒවට ලකුණු හම්බ වෙනවා. ආන් එහෙම ගත්තාම තමයි පුතාලා then you will find 15 marks. එතකොට තමයි ලකුණු 15 හම්බෙන්නේ. Then now as this is a speech. බලමුකෝ මේකේ තව කියන්න ඕනේ දේවල් මොනවද කියලා. The topic is road safety. මහා මාර්ගයේ ආරක්ෂාව ගැනයි කියන්න තියෙන්නේ. Write the speech using the following guidelines. Guidelines මග පෙන්වන්න දීලා තියෙනවා බලන්න. Need to know all road rules. Rules means නීති. මාර්ග නීති ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. මොකද දැනගෙන ඉන්න ඕනේ? Pedestrians, motorists and cyclists. Now those are the 3 road users. ඒගොල්ලන්ට අපි කියනවා road users කියලා. පාර පාවිච්චි කරන අය. පාර පාවිච්චි කරන අය 3 වර්ගෙන් ඉන්නේ. Then pedestrians. Pedestrians means පයින් යන අය. Motorists motor වාහනවල යන අය. මෝටරයක් හයි කරලා තියෙනවා නම් ඒක ඉතින් motor vehicle එකක් තමයි. And the other one cyclists. bicycle පදවන අය. දැන් ඉතින් පුතාලා මේකට දායි කරත්ත ගැන කියලා නැහෙනි කියලා. නැති දේවල් ගැන කියන්න යන්න එපා. And the other one pedestrians. අධිකයෝ පයින් යන අය ගැන. මොන වාස්සේද කියන්න එන්නේ. Crossing the road. Crossing the road means පාර හරහා මාරු වෙන විදිය. Stop at the curb and look to the right, look to the left and look to the right again. If the road is clear,
you have to cross the road, and while you are crossing, you have to look at the both ways. දෙපැත්තම බලන්න ඔන්න ඔය වගේ ටිකක් කියන්න එපා පොඩි උන්ට. Then that is crossing the road. And the other one, use walking on the right side using pavement. Pavement means පදික වේදිකාව. සමහරු නම් කියන්නේ payment එක කියලා. payment එකෙන් අනේ මම මේක ගත්තේ. payment කියන්නේ මුදල් ගෙවිල්ලක් පුතේ ඈ. Pavement means පදික වේදිකාව. Walking on the right side. දකුණු අත පැත්තේ යන්න ඕනේ. And using pavement. Pavement භාවිතා කරන්න ඕනේ. And the other one, now let's get the motorist. Motorist පැත්තට යන්න. ඒකේ තියෙනවා road signs and signals. Road signs මාර්ග සංඥා දැනගෙන ඉන්න ඕනේ. And signals. Signals කියලා කියන්නේ දැන් අපි වෙනන සංඥා ඒව දැනගන්න එපේ. And the other one, correct speed. නිවැරදි speed එකේ යන්න ඕනේ. හිමින් ගියත් අවුල්, හයියෙන් ගියත් අවුල්. Then you are given a speed limit. You can't exceed that speed limit. අන් ඒව ගැන කියවෙන්න ඕනේ. ඊට අමතරව තව මොනවද පුතේ කියන්නේ? Now the vehicles must be in a good condition. වචන 200කට වැඩි හදාගන්න එපේ. වාහන හොඳ තත්ත්වයේ තියෙන්න එපේ. And there should be lamps and the brake lights and all the other things must be in a proper way. ඒව හරියාකාර විදිහකට තියෙන්න එපේ. ඒවත් දාගන්න ඕනේ. And the other one, cyclist. Cyclist ගැන කියනකොට ඉතින් ඔය පුතාලා දන්නවනේ. කොයි පැත්තෙන්ද පදවගෙන යන්න ඕනේ? On the left side of the road. And there also, when you ride the bicycle at night, you have to fix a lamp. Bicycle එකට ලාම්පුවක් හයි කරගන්න ඕනේ. රැයට ගමන් බිමන් යනවා නම්. And you have to think of the tail light. What's meant by tail light? Tail කියන්නේ නැට්ටනේ. bicycle එකේ නැට්ටේ රතු පාට light එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක තහනම්. රැයට පදවගෙන රැයට මේ කොහොමදත් පදවගෙන යන්න. Then you have to think of those things. ඕන් ඔය ටික ගැන කියන්නනේ පුතාලා තියෙන්නේ. Now let's think of the common ways of delivering speeches. දැන් මේ කරුණු කාරණා ටික හිතේ තියෙනවනේ. ඊට පස්සේ අපි යන්නේ common, සුලභව, පොදුවේ. මොනවද පුතේ පොදු කරුණු කාරණා? When you deliver speech, you have to get permission. Then and you have to get permission from your principal and the teachers and all the students in grade 8. දැන් කොහොමද පුතේ මේක පටන් ගන්න විදිය කියන්න බලන්න. Good morning to all of you, dear principal, dear teachers, and my dear friends, and also the students in grade 8 classes. Today, I would like to deliver a speech on road safety. First of all, may I thank my dearest teacher, Mr. Kitsiri Herath, for giving me this excellent opportunity to deliver the speech on road safety. අන් ඒ වගේ කැටයන් ටිකකුත් දැම්ම හැකි පුතාලා අවසර දුන්නට එම ස්තුතියි කියලා මත් දැම්ම හැකි. හැබැයි ඉතින් එහෙම්ම කැටයන් දාන්න නැතුව අපිට සරලවත් පටන් ගන්න පුළුවන්. Good morning to all of you, dear principal, dear teachers, and all the students in grade 8 classes of this school. Today, I would like to deliver a speech about road safety. සරලවන්න එහෙමත් පටන් ගත්තා. පටන් අරගෙන මේ හැලී ටික ඔක්කොම කියලා. Then at the end, අවසානයේදී මොකද්ද පුතේ කියන්න ඕනේ? දැන් සිංහලෙන් නම් කොහොමද කියන්නේ? මා හිතන්නේ මා දැන් මහා මාර්ගයේ ආරක්ෂාව පිළිබඳව බොහෝ කරුණු කාරණා මේ අට ශ්‍රේණී ආදරණීය නංගිලට මල්ලට ප්‍රකාශ කළායි තියෙන්නේ. දැන් මම මගේ කතාව අවසන් කරන්නටයි යන්නේ. අසා සිටි ඔබ සැමට ස්තුතියි. Now in Sinhala you say those things, but in English what do you say? Now I think I have spoken much on my topic road safety. Now I am going to wind up my speech. Thank you very much for your patient hearing. කියලා යන්නනේ තියෙන්නේ. කිව්වනම් කොහොමද ඔය ටික? And at the middle, in the middle of the speech, you have to mention about all these things. මේ දේවල් හැම එකක් ගැනම සඳහන් කරන්න වෙනවා පුතේ. Then I am going to give you a model.
Then the speech on road safety. Good morning to all of you. Dear principal, dear teachers, and my dear brothers and sisters in grade 8 classes. Today, I would like to deliver a speech on road safety. As all of us are road users, අප සියලු දෙනාම පාර පාවිච්චි කරන අය නිසා, as දාන නිසා කියන්නනේ මෙතන, as all of us are road users, පුතාලා මෙන්න මේ as වලින් එහෙම පටන් ගත්තාම ඒක ඇවිදලා dependent clause එකක්නේ. ඒක ඉවර වෙන තැන කමා එක දාන්න ඕනේ. නැත්තම් වැරදි. ලකුණු හම්බෙන්නේ නැහැ. අඩු වෙනවා. All as all of us are road users, we need to know all the road rules. අපි සියලු දෙනා දැන සිටිය යුතුයි මාර්ග නීති. The road users are divided into three categories. බලන්නකො passive voice වාක්‍ය කියලා තියෙන ලස්සන. The road users are divided. පාර භාවිතා කරනු ලබන අය බෙදා වෙන් කරනු ලබනවා. divide කියලා කියන්නේ බෙදා වෙන් කරනවනේ අනේ. netball එහෙම ගහනකොට divided skirts කියලා જાතියක් අඳින්නේ. ඉතින් ওই වචනේ ඉගෙන ගන්න. divide කියලා කියන්නේ බෙදලා වෙන් කරනවා. Then the road users are divided into three categories. කාණ්ඩ තුනකට වෙන් කරනවා. They are the pedestrians, the motorist and the cyclist. හරිනේ. ඊළඟට කියනවා the pedestrians must walk on the right side of the road using the pavements. pavements භාවිතා කරලා පාර දකුණු අත පැත්තේ ඇවිදගෙන යන්න ඕනේ. Pedestrians are not allowed. allow කියන්නේ ඉඩ දෙනවා. Pedestrians are not allowed. pedestrians ලට ඉඩ දෙනු ලබන්නේ නැහැ. To walk more than two abreast. දෙන්නෙකුට වැඩියෙන් උරෙන් උර ගැටි ගැටි පාර යන්න ඉඩ දෙන්නේ නැහැ. දෙන්නෙකුට යන්න අවසර දීලා තියෙනවා පුතේ ඈ. Then pedestrians are not allowed to walk more than two abreast. When crossing the road, පාර හරහා පනිනකොට ඒකත් dependent clause එකක්. ඒකෙහිඳ කමා එකක් දාන්න ඕනේ. The pedestrians must use the pedestrian crossings. මේගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ pedestrian crossings. පදික මාරු පාවිච්චි කරන්න ඕනේ. Where there are no pedestrian crossings. pedestrian crossings නැති වෙලාවට zebra crossings නැති වෙලාවට මොකද කරන්න ඕනේ? පාට කුරු ගෙනලා ඇඳගෙන පයින්න ඕනේද? අනේ නෑ දරුවෝ. Where there are no pedestrian crossings, the pedestrians must stop at the curb. Curb කියලා කියන්නේ පාරේ ගැටිය. පාරේ ගැටියේ නවතින්න ඕනේ before crossing. පාර පනින්නට පෙර. Then I am going to write the steps of crossing the road. Then they must stop at the curb before crossing.
Right. Now the main ideas are over. Then we have to end the speech. ඊළඟට ස්පීච් එක අවසන් කරන්න තමයි තියෙන්නේ. Yes, finished then. Has officer finished? වැඩි ඉවර දරුවෝ? ලියලා ඉවරද පුතේ? Right. Good. Now let's see. බලන්න පුතාලා. First, ප්‍රථමයෙන්ම they must look to the right. ඔවුන් දකුණු අත පැත්ත බැලිය යුතුයි. And then look to the left. වම බැලිය යුතුයි. Look to the right again. දකුණ බලන්න ආයි පාරක්. When the road is clear, පාර පැහැදිලි නම්, ඒ කියන්නේ අතු ගාලා තියෙනවා නම් එහෙම නෙමෙයි පුතාලා. වාහන නැත්තම් පාර පැහැදිලි නම් they must cross the road. පාර පැනිය යුතුයි while looking at both ways. Looking at both ways. දෙපැත්ත බල බලා තමයි පනින්න ඕනේ. Looking at both ways. They must give plenty of time. plenty දෙන්න ඕනලු පාරය. What's meant by plenty? Plenty බහුලව. They must give plenty of time to the motorist. මෝටර් රථ පදවගෙන එන අයට ගොඩාක් වෙලාව දෙන්න ඕනේ. Pedestrians පයින් යන අය to stop their vehicles. ඒගොල්ලන්ගේ වාහන නවත්ත ගන්න කියලා. Right. Now the next one. The motorists must keep their vehicles in a good condition. මෙතන එකක් දාම පුතේ. In a good condition. හොඳ තත්ත්වයක තමන්ගේ වාහන පවත්වාගෙන යන්න ඕනේ. දැන් ඔය පුතාලා හිතයි මෙච්චර ටියුට්ස් දෙන එකේ අයිය අනේ මේවා print කරලා අපිට කියව ගන්න දෙන්න කියලා. එහෙම දෙන්නේ නැහැ පුතාලා. Then you must write these things in a live way. සජීවීව මේවා ලියන්න ඕනේ. වරදින තැන් පෙන්වන්න ඕනේ ළමින්ට. මේ මට වැරදුනේ. මේක දාලා නැහැනේ මම. ඒ වගේ වෙලාවට ඒක ලියන්න ඕනේ. If something is written in an incorrect way, you have to cut it off. ඒක තනියරකින් කපන්න. කපලා නිවැරදි කරලා ලියන්න. අර correction liquid ඒව හැම භාවිතා කරන්නේ නැහැ පුතාලා ඈ. The motorists must keep their vehicles in a good condition. They must follow all the road signs. ඒගොල්ලෝ අනුගමනය කරන්න ඕනේ all the road signs. මාර්ග සංඥා අනුගමනය කරන්න ඕනේ. And signals සංඥා. They must drive their vehicles on the left side of the road. ඒගොල්ලෝ පදවගෙන යන්න ඕනේ වාහනේ තමන්ගේ වම් අත පැත්තෙන්. දැන් කියයි one way කරලා තියෙනවනේ ඉතින් one way කරලා තියෙන. ඒක මෙතනට අදාළ නැහැ. පඬිතකම් කියන්න යන්න ඕනේ නැහැ පුතාලා ඈ. They must drive their vehicles on the left side of the road. They must drive their vehicles at the correct speed. ඒගොල්ලෝ පදවගෙන යන්න ඕනේ ඒගොල්ලන්ගේ වාහනේ at the correct speed. නිවැරදි වේගයෙන්. They must never exceed the speed limits. Exceed ඉක්මවා යනවා. They must never exceed the speed limits. වේග සීමාව ඉක්මවා නොයා යුතුයි. Or they must not drive drunk. එක මේ question paper එකේ දීලා නැහැ උනට අපි ඒ කැටයන් ටික දාන්න ඕනේ. They must not drive drunk. Drive drunk බීලා වාහන පදවන්න හොඳ නෑ. එපා කියලායි කියන්නේ. They must not drive drunk. They must be polite. Polite means විනීත වෙන්න ඕනේ. They must be polite when using the road. මාර්ගය භාවිතා කරනකොට විනීත වෙන්න ඕනේ. සමහර අයගෙන් මොනවා හරි වැරද්දක් වුණොත් එimhe ඉස්සරහා වාහනේ යන්න අයගේ නම් ෂටර් එක ඇරලා එයාගේ පරම්පරාවල් මතක් කරන අවස්ථා හැම තියෙනවා. එහෙම කරන්න හොඳ නැහැ. Then they must be polite when using the road. Dear friends, මිත්‍රවරුනි. ඇයි මේ කියලා දැම්මේ? To show that this is a speech. මේක ස්පීච් එකක් කියලා පෙන්වන්න. The other road users are the cyclists. අනිත් අය තමයි bicycle පදින. They must also keep their cycles in a good condition. Cycles හොඳ තත්ත්වයක තියාගන්න ඕනේ. When riding at night, රාත්‍රියේදී පදවන විට. මෙතන පුතේ මෙතන කමා එකක් එන්න ඕනේ. When riding at night, රාත්‍රියේදී පදවන විට they must flash their lamps. එතකොට they කියලා කියන්න මෙතන capital T නේ මම ලියලා තියෙන්නේ. ඒක අපි simple T කරමු ඔහොමනේ. They must flash the lamps. Flash දල්වන්න ඕනේ ඒගොල්ලන්ගේ ලාම්පු වලින් එළිය විහිදවන්න ඕනේ. Fixed to their cycles. Cycles වලට fix කරලා තියෙන්න ඕනේ ලාම්පු. සමහරව එහෙම නෙමේ ටෝච් එකක් අල්ලගෙන යනවා පැදගෙන යනවා. එහෙම කරන්න එපා කියලායි කියන්නේ. Fixed සම්බන්ධ කරලා තියෙන්න ඕනේ ලාම්පුව.
And the other one, all the road users must use the road in a proper way. පාර පාවිච්චි කරන සියලුම දෙනා. All the road users must use the road. පාර පාවිච්චි කළ යුතුයි in the proper way. නියම ආකාරයට politely විනීතව for the benefit of all. Benefit means යහපත. සියලු දෙනාගේම යහපත පිණිස. Then only means එතකොට විතරයි we are able to minimize අපට අවම කරගන්න පුළුවන් වෙන්නේ the road accidents මහා මාර්ගයේ තියෙන අනතුරු. Let's always think of road safety. අපි නිතරම මහා මාර්ග ආරක්ෂාව ගැන හිතමු. Now that's all. Now the things that you are asked to write, then you have included all the things here. හැමදේම මේකේ ඇතුළත් කරලා තියෙනවා. Now that is the end of the speech. දැන් අපි යන්න ඕනේ මේ speech එකේ අවසානයට. Right. Then I am going to write it here. Now here's the end of the speech. Yes. Now this is the end of the speech. Get the meaning? Now I think. Then මම හිතනවා. ඉතින් now කිව්වට පස්සේ කමා එකක් එහෙම දාන්න ඕනේ පුතේ ඈ. Now I think I have spoken much. මම කතා කරලායි තියෙන්නේ ගොඩාක් දේවල්. On road safety. Topic එකක් ගැන දාන්නකොට දාන preposition එක නිපාත පදේ on road safety. Now I am going to wind up my speech. දැන් මම මගේ කතාව අවසන් කරන්නටයි යන්නේ. ඔන්න සුද්දට වයර් මාරු වෙලා හදපු වචන පුතේ ඈ wind up. Now when you wind up wristwatch, it runs. පුතාලා watch එකක් wind up කළොත් එහෙම ඒක තව දුවනවා. And if you wind up a toy, සෙල්ලම් බඩුවක් wind කළොත් ඌ තව නටනවා. But when you wind up a speech, කතාවක් wind up කරනවා කියන්නේ නවත්වනවා කියන එක. නොදන්න එක්කෙනෙක් හිතේ මූ තව වයින් කරගෙන දෙන්නයි හදන්නේ කතාව කියලා ගොඩක් දුර. Now that is a word or a phrase that you find in English in speeches. Wind up the speech. Katawa avasan karanata yanni. Now I think I have spoken much on road safety. Now I am going to wind up my speech. Thank you very much for your patient hearing. Savadana vasa sitiyata stuti. Right? Now that is the end of the speech. Now we have fully completed that question number 16. That's the speech. All right. Good. Right. It's enough for the day. Bye bye.